ආයිබෝවන් හැමෝටම අපි ජ්‍යාමිතික විෂයේ ජ්‍යාමිතික ප්‍රමේයයන් උගන්වන්නද පටන් ගන්නවා. මීට පෙර මම ඔයාලට මගේ YouTube එක කරා ප්‍රත්‍යක්ෂ කියන පාඩම බලන්න ඇති. ඒත් එක්කම ත්‍රිකෝණ අංග සාම්‍ය අපි ඊටම වැදගත් කොටස. පුතා මේ දෙක ඉවර වෙලා අපි ඊට පස්සේ කෙලින් වෙනවා ජ්‍යාමිතික ප්‍රමේයන් වලට. දැන් ජ්‍යාමිතික ප්‍රමේයන් මම ප්‍රත්‍යක්ෂ උගන්වන දවසෙත් මේ ගැන චුට්ටක් කතා කරා. ජ්‍යාමිතික ප්‍රමේයන් අපිට 31ක් විතර තියෙනවා පිළිගත්. පුතා මෙතන මේ ප්‍රමේයන් වල කියන දේ අනිවාර්යෙන්ම අපි දැනගෙන ඉන්න ඕන. විශේෂයෙන්ම ඕලෙවල් ළමෙක් මේ 31ම කටපාඩමේ තියා ගන්නවා නම් මරු. අපිට අපේ කාලේ 50ක් තිබ්බා. අපි 50ම කටපාඩම් කරා. ඉතින් මේක කටපාඩමේ තියාගෙන ඉන්න ඕන නම් පුතා මරු. ඊට පස්සේ ඒක යොදද්දී අර පාඩමේ මතක තියෙන එක යොදා ගන්න ලේසි. හරි. අපි ජ්‍යාමිතික ප්‍රමේයන් ඉගෙන ගනිද්දී මම ඔයාලට පළවෙනි ප්‍රමේය 4 ත්‍රිකෝණ පිළිබඳ පළවෙනි ප්‍රමේය 4 පිළිබඳ විග්‍රහයක් කරා. ඊට පස්සේ ඒකට ගණන් ඉන්නේ හැටි. විශේෂයෙන්ම කෙටි පේපරේ මම එදත් කිව්වා ප්‍රත්‍යක්ෂ දවසේ ලකුණු 14ක් ප්‍රශ්න ආසන්න වශයෙන් 7ක් එනවාමයි දෙක ගන්න. එතකොට මෙන්න මේ එන ලකුණු 14 දැහැ ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් ඒ ගන්න බෑ. හරි. ඒ 14ක් නැතුව දෙක පේපරේ ලකුණු 10ක් නැතුව අයින්ම කරලා ඉතින් ඒකක් ගන්නවා කියන එක හරි අමාරුයි. එතකොට මේ 80න් 75ක් ගන්නවා වගේ වැඩක් වෙලා තින්නේ. 85කින් 75ක් වගේම අමාරුයි. හරි. ඒ නිසා අපි උගන්නන ටික හොඳට ධාරණය කරගන්න. ඔයාලට හැබැයි YouTube එක හරහා කීප සැරයක් මේක නරබලා එතකොට පත්‍යම් කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. අපිට ක්ලාස් එකක එකපාරට උගන්වන්නේ. රෙකෝඩින් නෑනේ. අය ඒක මිස් කරගත්තොත් අර ඉස්සර ක්‍රිකට් ගහද්දි මේ කකුලේ වැදුනොත් බෝලේ එලිම කෑ ගහනවා දෙක දික් කරලා අම්පයන් පන්දියවන්න. තාක්කෝ අම්පයා කෑ ගහලා දැන් බයට අත උස්සන. නැත්තම් අත උස්සන්නේ දෙකෙන් අය නැවත බලන්න බෑ. දැන් කෙලින්ම යොමු කරනවා තුන්වෙනි අම්පයා. තුන්වෙනි මිනිස්සුන්ට. රියු කියලා අවස්ථාවක් තියෙනවා. එතකොට අඩුපාඩුවක් තියෙනවා නම් ඒකෙන් බලලා නිවැරදි කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේක නැවත බලලා වලට නිවැරදි කරගන්න පුළුවන්. තමන්ගේ දැනුම සන්නද්ධ කරගන්න පුළුවන්. පුතා ප්‍රමේයන් මම එදා කිව්වා ප්‍රමේයන් කියන්නේ නීති. එහෙම නීති අපිට 31ක් තියෙනවා පිළිගත්. දැන් ජ්‍යාමිතික ප්‍රමේයක් අපි ඔප්පු කරද්දී දැන් අද මම මේ ප්‍රමේය ඔප්පු කරන හැටිත් ඔයාලට කියනවා. පළවෙනි ප්‍රමේය 4 සහ ඒක භාවිතය. ඒක යොදන අවස්ථා ගණන් වලට. දැන් පුතා පළවෙනි ප්‍රමේයෙන් අපිට කියන්නේ ත්‍රිකෝණ ගැන. ඉතින් බලා ගන්න දැන් ඔන්න මම යන්න ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය මම නම් කරනවා ABC කියලා. ඉතින් ඔයාලා දන්නවනේ මේ අනිවාර්යයෙන්ම ABCම තමයි. ABC නැත්තම් PQR. හරි. මේ ත්‍රිකෝණය පුතා ABC දැන් ප්‍රමේය මම කියනවා වචනේ. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ දෙකද සමාන වේ. ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක් සමාන වුණොත් ඒ දෙන්නට සම්මුඛ වෙන්න මුහුණලා ඉන්න කෝණ දෙකක් සමානයි. පුතා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ ත්‍රිකෝණයට අපි කියන සමද්විපාද ත්‍රිකෝණය. එහෙනම් මේ ප්‍රමේය සමද්විපාද ත්‍රිකෝණය හා බැඳුණු ප්‍රමේය. පාද දෙකක් සමාන. අපි හිතමු මේ දෙන්න කියලා. එතකොට ওই දෙන්නට මුහුණලා ඉන්න දැන් AB AC මම ලකුණු. AB ට මුහුණලා ඉන්නේ මේ කෝණය. AC ට මුහුණලා ඉන්නේ මේ කෝණය සම්මුඛ වෙන්නේ. අන්න ඒ කෝණ දෙන්න සමාන වෙනවා. එතකොට පුතා මම මේ පාදේ වෙනස් කළා මේ පාදේ දැම්මොත්. දැන් මොකද කියන්නේ? AB BC ට සමාන. AB ට මුහුණලා ඉන්නේ මෙයා. BC ට මුහුණලා ඉන්නේ මෙයා. එතකොට ඒ දෙන්න තමයි සමාන. සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. මොකද ප්‍රමේය නැවත ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ දෙකද සමාන වේ. ඕක තමයි සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ පළවෙනි ප්‍රමේය. හරි. මේ ප්‍රමේය පුතා අපි ඔප්පු කරනවා. මේක ඔප්පු කරනවා බලගන්න.
දැන් ප්‍රමේයයක් ඔප්පු කරද්දී පියවර 5ක් අනුගමනය කරනවා අපි ප්‍රමේයයක් සාධනය. හරි. මම ත්‍රිකෝණය නම් කරනවා ABC කියලා. ඔන්න පාද දෙන්නෙක් සමානයි. පුතා ප්‍රමේයයක් ඔප්පු කරද්දී දැන් මේක ප්‍රමේයක්නේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාද වලට සම්මුඛ සමාන වෙයි. ප්‍රමේයයක් ඔප්පු කරද්දී අනුගමනය කරනවා පියවර 5ක්. පළවෙනි පියවර රූප සටහන. ඒක තමයි මේ තියෙන්නේ. රූප සටහන කියලා අකුරෙන් ලියන්නේ කාඳිනවා. අඩේ උල තියලා පැන්සලෙන් අදින්නේ. අපි ඉස්කෝලේ යන කාලේ පෑනේ රූප සටහන යන්දන මේ හරියට ඔළුවට එහෙම දෙයියන්ගේ පීඨ. ඔය ඉන්නේ පෑනෙන් මෙහෙම. ඉවරයි ඉතින්. හිල්ලෙනවා. හරි. පැන්සලෙන් රූප සටහන අදින්නේ එක ඉරක්වත් මිලිමීටර එක තරම් දුර ඉරක්වත් අඩේ උල භාවිත නොකර ගහන්නේ නැහැ. තරම් නීට් වෙන්න ඕනේ. කිසිම වෘතයක් කවකටුව නැතුව අදින්නේ නැහැ. නේද? දැන් එහෙම නැහැ. ඒක නීට් වෙන්න ඕන කියන එකයි කියන්නේ. ඔන්න රූප සටහන. ඊට පස්සේ පුතා දත්තේ. මොකද දෙවන පියවර දත්තේ පළවෙනි එක රූප සටහන. දත්තේ කියන්නේ පුතා දන්නාදී. මොනවද මේකේ දන්නේ? A තියෙනවා, B තියෙනවා, C තියෙනවා, ඉරි තියෙනවා. එහෙම කියන්නේ. මොකද්ද මේකේ දත්තය? ABC ත්‍රිකෝණයේ නැත්නම් ABC ත්‍රිකෝණයකි. එකටම බඳලා ලියුවොත් ABC ත්‍රිකෝණයේ AB සමානයි AC. ඕක තමයි පුතා දත්තේ. ඕක තමයි දන්නේ. රූප සටහන දත්තේ. ඊට පස්සේ සාකයු. සාධනය කළ යුත්ත අපි කෙටි කරලා කියනවා සාකයු. ඔක සමහර අවස්ථාවල ඕකයු කියලා තියෙනවා. ඔප්පු කළ යුත්ත. නමුත් වඩා ජනප්‍රිය සාකයු. ඔප්පු කරන්න පුතා මොකද්ද මේ දෙන්නට මුහුණලා ඉන්න කෝණ දෙන්න. කවුද මෙයා ACB? කවුද මෙයා ABC? ACB සමානයි ABC. මතක තියාගන්න ඉවර කරන්නේ බව. රූප සටහන දත්තේ සාධනය කළ. ඊළඟට පුතා නිර්මාණය. ඔන්න ඕක තමයි වැදගත්. නිර්මාණය කියන එක ඉතා වැදගත්. දැන් සමහර ළමයි අහනස මේ ගැටලුවට නිර්මාණයක් නැත්නම් මේ ප්‍රමේයට නිර්මාණයක් සාධනය කරන්න නිර්මාණයක් කොහොමද ඕන කියලා තීරණය කරන්නේ? ඕන කියලා තීරණය කරන්න පුතා තමන් හදලම තමයි තීරණය කරන්නේ. මම ඔබට නිර්මාණය කියන එකට පොඩි උදාහරණයක් කියන්න. මොකද මේ නිර්මාණය කියන්නේ දැන් හිතන්නකෝ පොල් ගහක පොල් කඩන්න ඕනේ. මොනවද කරන්න පුළුවන් නිර්මාණ? අපි හිතමු හිටගෙන පොල් කඩන්න බෑ. එහෙනම් මොනවද නිර්මාණ? එකක් ඉනිමගක් භාවිතා කළ හැකියි. ඉනිමගට තියලා ඉනිමග දිගේ නැගලා හැබැයි ඉනිමග සමහර පොල් ගහට සමාන්තරව ඉනිමගේ එක්කලා තුන්වෙනි පොල්ලට විතරයි නගින්නේ. කොන්ද කඩාගෙන ඉනිමගත් එක්කම වැටිලා ඉන්නේ. ඉනිමගක් භාවිතා කොට හැකි එක නිර්මාණය. තව සමහර ඉන්නවා පොල් ගස් බඩ ගන්න ඇවිල්ලා දැකලා තියෙනවා මද්දක් භාවිතා කරලා කකුල් දෙකට දාලා බඩ ගාලා පොල් කැඩිය හැකි. මද්දක් භාවිතා කිරීම නිර්මාණය. තව පොල් කඩන්න පුළුවන් කේක් එකක් භාවිතා කරලා ලීයක් භාවිතා කරලා. සමහර කේක් එක ටිකම දීලා පොල් ගහ ළඟටම ගිහිල්ලා උඩ බලාගෙන හරි ඇඟිලි වලින් තමයි හිටගෙන ඒත් කික්කමදි ඇඟිලි වලින් හිටගෙන පොල් ගන්න පොල් වල්ලම දත් ඇන්දේ දත් ඇන්දත් නැහැ පොල් වල්ලක් නෑ පොල් වල්ල තියෙනවා දත් ඇන්දේ නැහැ නිර්මාණය මොකද කේක් එකක් භාවිතා කොට එහෙම නැත්තම් තව ගලකින් වල ගසා ගල් වලින් ගසා පොල් වලින් ගසත් පොල් කැඩිය හැකියි හැබැයි වැටෙන්න ඕන මෙන්න වේලිච් එකක් වෙන්න මේකත් නිර්මාණය කමන්නේ පිළිගන්න තව ඕනනම් ගහ කපලා දානවා ඒතර මොකට බිමිනකනම පොල් කඩේ ඒකත් නිර්මාණය මොට්ට නිර්මාණයක් නමුත් නිර්මාණය නිර්මාණය කියන්නේ එතන මොකද පොල් කැඩිල්ල පහසු කරගන්න අපි යොදන උපක්‍රම. අන්න ඒ වගේ ප්‍රමේය සාධනය කරගන්න දීලා තියෙන රූප සටහනට අපි අලුතෙන් එකතු කරන කෑලි බෑලි වලට පුතා කියන නිර්මාණය කියන්නේ. සමහර පාද දික් කරනවා. සමහර ලක්ෂ දෙකක් යා කරනවා. සමහර කෝණ සමච්ඡේදන කරනවා. සමහර ලම්බ සමච්ඡේදන අදිනවා. ඒවා නිර්මාණය. පුතා නිර්මාණ රේඛා හඳුනා ගන්න අපි කඩිරි තමයි භාවිත කරන්නේ. කැඩිරි කඩිරි කියලා කියනවා. ඒක නිර්මාණ රේඛාව හඳුනා ගන්න පුළුවන්. කරන නිර්මාණයට ලියන්න. දැන් මෙතන මේ
පාද දෙන්න සමාන නම් ඒ දෙන්නට මුල්ලා ඉන්න කෝණ දෙන්න සමානයි කියන එක ඔප්පු කරන්න පුතා. අපිට ත්‍රිකෝණ දෙකක් හදා ගන්න ඕනේ. ත්‍රිකෝණ දෙකක් හදාගෙන ත්‍රිකෝණ දෙක අංග සම කරලා සෙසු අනුරූප අංග සමාන කරලා උත්තරයට එන්න පුළුවන්. එහෙනම් මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණ දෙකක් කරගන්න මොකද්ද කරන්නේ? අන්න ඕක තමයි නිර්මාණය. ඒ කරද්දී පුතා නිකන් ඔහේ රේඛාවක් අඳිනකොට වඩා කෝණයක් සමච්ඡේදනය වෙන රේඛාව. එහම අඳින්න පුළුවන්. කව කට්ටෙන් කෝණය සමච්ඡේදනය කරන්න ඕනේ. සමච්ඡේදනය කියලා අඳිනවා රේඛාව. සමච්ඡේදනය වෙන ලක්ෂණ ලකුණු. එහෙනම් මේකේ නිර්මාණය පුතා මොකද්ද? මෙන්න මේ කෝණය දෙකට බෙදනවා. තවත් ඉදින් කියනවා නම් සමච්ඡේදනය කරනවා. ඒක යට හමු වෙන තැන D කියලා දානවා. සමච්ඡේදනය නම් මේ කොටසට මේ කොටස සමානයි කියලා ලකුණු කරනවා. ඔන්න නිර්මාණය. දැන් කොහොමද ලියන්නේ? ඔක ලියන්නේ පුතා BAD කෝණයේ BAC කෝණයේ සමච්ඡේදකය BAC කෝණයේ සමච්ඡේදකය වන කවුද? AD ඇඳීම්. ඔන්න පුතා නිර්මාණය. හරි. එතකොට දැන් මේ ප්‍රමේය සාධනය කරද්දී රූප සටහන අපි අඳා දත්තේ ලිව්වා, සාකයෝ ලිව්වා, බව කියලා ඉවර කරා, නිර්මාණිකුත් අපි කරා කඩේකින් එක ලිව්වා. දැන් පුතා අපිට කරන්න තියෙන්නේ සාධනය. මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරනවා. අංග සම කරනවා. මම මේ ටික මගනවා. අපි මේ ත්‍රිකෝණ දෙක පුතා අංග සම කරනවා. අංග සම කරලා උත්තරේට එනවා. එහෙනම් පස්වන පියවර මොකද්ද? සාධනය. ABD හා ACD ත්‍රිකෝණවල දැන් අපි අංග සම කරන්න යන්නේ. මතකද ඔබට මගේ YouTube එකේ දෙවන පාඩම් මාලාව අංග සම ත්‍රිකෝණ අංග සම. පා කෝකෝපා කරනපා. පා කෝකෝපා කරනපා. පාදේ කෝණේ කෝණේ පාදේ කරනේ පාදේ. මේ අවස්ථා හතරෙන් කුමන අවස්ථාවක් කියලාද මේක අංග සම කර හැකිද? ඉස්සෙල්ලා බලන්න. පාදයක් තියෙනවා. කෝණෙකුත් තියෙනවා. කෝ කක්මදි AD කියන පාදේ පොදුයි. හරි. එහෙනම් අපිට AD කියන පාදේ ගන්න පුළුවන් සෙසු පාදෙට. හරි. එහෙනම් පුතා ඔන්න අංග සම කරනවා. AB සමානයි AC පළවෙනි කාරණය. දත්තේ AB සමානයි AC. ඊට පස්සේ BAD කෝණය සමානයි CAD. පුතා මේ කෝණයට මේ කෝණේ සමාන උනේ දත්තයේ නෙමෙයි නේද? ඒක සමාන උනේ ඔබට මතක ඇති නිර්මාණය නිසා. එහෙනම් අපි ඒකට ලියන්න පුතා හේතුව නිර්මාණයට අනුව. AD සමාන වෙනවා AD. මොකක්ද හේතුව පුතා? එකම පාදේ නිසා, එක දෙකටම පොදු නිසා පොදු පාදේ. එම නිසා ABD ත්‍රිකෝණයේ අංග සමයි ඍතුණයි. ACD ත්‍රිකෝණයේ අවස්ථාව පාකෝප. ඔන්න පුතා අංග සම කරා. අංග සම කරලා ඉවරුණු ගමන් මොකද වෙන්නේ? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. එහෙනම් පුතා එම නිසා කෙලින්ම අපිට උත්තරයට එන්න පුළුවන් B කෝණයට C කෝණය සමානයි කියලා. එහෙනම් අංග සම ත්‍රිකෝණ අනුරූප අංග සමාන වේ. එම නිසා ABD කෝණය සමාන වෙනවා. අකුරු තුනකින් කියන්නේ නේද? ACD කෝණය. ඔන්න පුතා මහ ලොකු ප්‍රමේය සාධනය කරා. විභාගෙට ඒක සරලයි කරගන්න පුළුවන්. මම කියවනේ ඔබට ජ්‍යාමිතිය ඇතුලේ තනි කර තියෙන ත්‍රිකෝණාංග සාධ. දැන් මේ ප්‍රමේය ඔප්පු කරේ ත්‍රිකෝණාංග සාධ. එතකොට පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියන එක අපි ඔප්පු කරන්න මෙන්න. හොඳට තේරුම් ගන්න.
මම මේ හතරම යොද ප්‍රමේය කරලා ඔබට ගැටලු ටිකක් කරනවා මේක තේරෙන්න. හරි. එතකොට පුතා අපි ප්‍රමේය 1 සම්පූර්ණම සාධනය කරා. දැන් මම එනවා ප්‍රමේය 2ට. අපි ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ කියලානේ පළවෙනි ප්‍රමේය කිව්වේ. පුතා දැන් කියන්නේ ඔකේ විලෝමය. මොකක්ද වචනේ විලෝමය. විලෝමය කියන්නේ මොකද්ද? යමක අනිත් පැත්ත. දැන් මම ඔයාලට විලෝමය පැහැදිලි කරන්න චුට්ටක්. අඹ ගසේ අඹ ගෙඩියක් ඇත. අඹ ගසේ අඹ ගෙඩියක් ඇත. එතන අඹ ගසේ අඹ ගෙඩියක් ඇත කියන ප්‍රකාශයේ විලෝමය මොකක්ද? අඹ ගෙඩියක් ඇත්තේ අඹ ගසේ. තේරුම් ගන්න. අඹ ගසේ අඹ ගෙඩියක් ඇත. එතකොට පුතා අඹ ගසේ අඹ ගෙඩියක් ඇත කියන ප්‍රකාශයේ දත්තේ මොකක්ද නැත්නම් දන්නේ මොකක්ද? අඹ ගහක් තියෙනවා. ඔප්පු කරන්න ඕන නැත්නම් සාධනය කළ යුතු මොකද? අඹ ගෙඩියක් තියෙනවා කියලා. හැබැයි ඒකේ විලෝමය මොකද්ද? අඹ ගෙඩියක් ඇත්තේ අඹ ගසේය. එතකොට දත්තේ මොකද්ද? අඹ ගෙඩියක් තියෙනවා. ඔප්පු කරන්න ඕන ඒක තියෙන්නේ අඹ ගහයි කියලා. හරි. අඹ ගසේ අඹ ගෙඩියක් ඇත. අඹ ගෙඩියක් ඇත්තේ අඹ ගසේය. අන්න විලෝමය. මම තව ප්‍රකාශන කීපයක් කියන්නම්. සිරිමල් පාසලේ අහිංසකම ළමයෙක්. සිරිමල් පාසලේ අහිංසකම ළමයෙක්. මොකද විලෝමය? පාසලේ අහිංසකම ළමයෙක් සිරිමල්. අතන සිරිමල් අහිංසකම ළමයෙක්. විලෝමය. අහිංසකම ළමයෙක් ඉන්නවා ඒ සිරිමල්. අහිංසකම ළමයෙක් සිරිමල්. හරි. තව පැහැදිලි කරන්න. ඔන්ලයින් අධ්‍යාපනය හරහා ළමුන්ට ඉගෙන ගන්න පහසුවක් වෙලා තිබේ. ඔන්ලයින් අධ්‍යාපනයේ ළමුන්ට ඉගෙන ගැනීමට පහසුවක් වී ඇත. ඔන්ලයින් අධ්‍යාපනයක් තියෙනවා ඒක ළමයිට ඉගෙන ගන්න පහසුයි කියලා කියනවා. මොකද විලෝමය? ළමයිට ඉගෙන ගැනීමට පහසු අධ්‍යාපන ක්‍රමයකී ඔන්ලයින්. විලෝමය. සරලව තව ටිකක් කියන්නකෝ. මේසය උඩ පූසා නිදි. මොකද විලෝමය? පූසා උඩ මේසෙ නිදිද? නැහැ. මේසය උඩ පූසා නිදි. පූසා නිදියන්නේ මේසය උඩය. අන්න විලෝමය. අම්මාගේ උකුල මත දරුවා නිදයි. අම්මාගේ උකුල මත දරුවා නිදයි. දරුවාගේ උකුල මත අම්මා නිදයි. මේවත් වෙනවා දැන් නේ කොසලතුමාට පිළි කියන්නේ නේද? දුවගෙන් අම්මා කිරිපොනවා. ඒ වගේ. අම්මාගේ උකුල මත දරුවා නිදයි. දරුවා නිදන්නේ අම්මාගේ උකුල මතේ. අන්න විලෝමය. හරි එහෙනම් පුතා මොකක්ද ඉගෙන ගත්ත ප්‍රමේය? ත්‍රිකෝණික පාද දෙකක් සමාන නම් සමාන පාද වල සම්මුඛ කෝණ සමානයි. මොකද විලෝමය? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණ වලට සම්මුඛ පාද සමානයි. අන්න විලෝමය. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වේ. ඔන්න රූපය අඳිනවා. ඔන්න පුතා ත්‍රිකෝණය ඇඳා. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් හරි. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් මම ත්‍රිකෝණය නම් කරනවා ABC කියලා. පුතා අපි හිතමු මෙන්න මේ කෝණ දෙන සමානයි. ඒකටම තිත දැම්මු. මොකද ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒ දෙන්නට මුහුණලා ඉන්න පාද දෙන්න සමානයි. ඉස්සල්ලා කියනවා පාද දෙකක් සමාන නම් ඒ දෙන්නට මුහුණලා ඉන්න කෝණ දෙන්න සමානයි. දැන් කියනවා කෝණ දෙකක් සමාන නම් ඒ දෙන්නට මුහුණලා ඉන්න පාද දෙන්න සමානයි. හරි එහෙනම් B ට මුහුණලා ඉන්න ABC කෝණයට AC පාදය ACB කෝණයට නැත්නම් C කෝණයට මුහුණලා ඉන්න AB පාදය. එහෙනම් ඔප්පු කරන්න ඕන AB සමානයි AC. හරි. ඔන්න පුතා දැන් ඔප්පු කරනවා. මෙන්න රූප සටහන. මොකද දත්තේ ABC ත්‍රිකෝණයේ ත්‍රිකෝණ සංකේත දාලයේ ABC කෝණය සමානයි ACB කෝණය වේ. ඔන්න පුතා දත්තේ ABC ත්‍රිකෝණයේ B කෝණය සමාන වෙනවා C කෝණයට. ඒක අපි ක්‍රමවත් ලියනවා. මොකද්ද තුන්වන පියවර රූප සටහන දත්තේ සාකයු. මොකද සාධනය කළ යුත්තේ?
AB සමානයි AC බව සම්මුඛ පාද සමාන බව සමාන කෝණවලට සම්මුඛ පාද සමාන බව නිර්මාණය. පුතා අපි පළවෙනි ප්‍රමේය සාධනය කරන්න කරානේ කෝණේ සමච්ඡේදකේ. මේකටත් ඒකමයි. ඒතර නිර්මාණය ඒකමයි. එහෙනම් අපි නිර්මාණයට දෙලිනවා ඒකමයි. ඒව ලියන්නේ නැහැ. නැත්නම් අරකමයි. මොකක්ද අරක? හරි. එහෙම ලියන්නේ අපි නිර්මාණයට කියනවා මෙන්න මේ කෝණයේ සමච්ඡේදකේ. එහෙනම් ඉතින් මේකට කතිර දාන්න නෑ. ඊට මෙතන දාලානේ මේ කෝණයට මේ කෝණ සමානයි. මොකද්ද පුතා නිර්මාණය? මේකට කතිරෙ මොන් දැම්මේ? පටල ගන්න එපා ඔයාලා. මේකට තිත දෙන්න. හරි. එහෙනම් නිර්මාණය මොකද්ද? BAC කෝණයේ සමච්ඡේදකය වන කවුද AD ඇඳී? ඔන්න පුතා නිර්මාණය. හරි සරලයි නේද? ඉස්සෙල්ලා ප්‍රමේය කරපු නිසා මේක සරලයි. දැන් අපි සාධනය කරනවා. ඔප්පු කරනවා. හරි. එතකොට පුතා මම මේ ටික මකනවා. මකලා ඔබට ඉඩ ගන්න. සාධනය බලා ගන්න. මොකද කරන්නේ? මොකද කරන්නේ? කරන්නේ අංග සම කියලා තියෙනවා ජ්‍යාමිතියේ හාට් එක. හාට් එක නැත්තම් වැඩක් නැත අනිත් ඒවා තිබ්බත්. ත්‍රිකෝණාංග සාම්‍ය බෑ නම් පුතා ගමන යන්න බෑ. නැවතත් YouTube එකේ පාඩම අධ්‍යයනය කරන්න. ත්‍රිකෝණාංග සාම්‍ය තමයි අපිට ඕන වෙන්නේ. මොකද කරන්නේ? ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. ABD හා ACD ත්‍රිකෝණවල කෝපා කරනපා. මොකක්ද අවස්ථාව? බෑ. පාද තුනක් නෑ. කෝපා බෑ. පාද දෙකක් නෑ. කර්ණපා බෑ. ඍජුකෝණී නෑ. එහෙනම් මොකද්ද? කෝපා. කෝණය පාදයේ අවස්ථාව යටතේ අපි අංග සම කරමු. ඉස්සරම ලියනවා ABD කෝණය සමානයි ACD කෝණය. තිත දාලා තියෙන හේතුව පුතා දත්තය. දත්තෙන් කිව්වා. කතිර දාලා තියෙන BAD සමාන වෙනවා CAD ට. දත්තය නෙමෙයි නිර්මාණයට අනුව. ඒක දත්තේ කිව්වේ නෑ. ඒක නිර්මාණයෙන් ආවේ. නිර්මාණයට අනුව. පාදයක් පාකෝ. පාදේ කෝ කියලා කිව්වේ පාකෝ කියලා. පා. නෑ පා අවස්ථාව. පාදේ කෝ. පාදේ තමයි පුතා AD දෙකටම තියෙනවා. මූගේ AD සමානයි මූගේ AD. ABD වල AD සමානයි ACD වල AD. හේතුව පොදු පාදේ. එම නිසා ABD ත්‍රිකෝණයේ අංග සමයි ACD ත්‍රිකෝණයේ අවස්ථාව පුතා කෝපා. ඔන්න අංග සම කරා. මතකද අංග සම කළාට පස්සේ අනුරූප අංග සමාන වෙනවා. ඔක ලියනවා. කම්මැලිකම් පැත්තක දාලා ඔක ලියනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. එහෙනම් පුතා කෙලින්ම උත්තරේ කවුද? AB සමානයි යන්නේ AC වේ. AB සමානයි AC වේ. ඔන්න ප්‍රමේයාංක දෙක සාධනය කරා. හරි සරලයි නේද? ඔහොම පිළිවෙලකට පුතා 31 මේන ගත්තොත් මරු නේද? හරි. කරගමු ප්‍රශ්නයක් නෑ. හරි මං ගන්නන්නම් ඔබට තියෙන්නේ ඒවා නැවත අධ්‍යයනය කරලා බලන්න. එච්චරයි. හරි. ඔන්න පුතා අපි ප්‍රමේය දෙකක් ඉගෙන ගත්තා. දැන් මේ ඉගෙනගත්තු ප්‍රමේය දෙක අපි යොදලා ගණන් කීපයක් බලමුද නැත්නම් ඉතිරි ප්‍රමේය දෙකක් කරමුද? ඉතිරි ප්‍රමේය දෙකක් කරමු. පුතා ප්‍රමේයාංක 3. ත්‍රිකෝණ පිළිබඳ තව ජනප්‍රිය ප්‍රමේයයක් මේ බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම ඇදෙන බාහිර කෝණය. ඔන්න රූප සටහන. හරි හොඳට බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම ඇදෙන බාහිර කෝණය ABC. ත්‍රිකෝණේ මම BC පාදය දික් කරනවා DT. හරි. මෙන්න මේ බාහිර කෝණය ගැන පුතා කියන්නේ මේ ප්‍රමේය. පාදය දික් කර බෙදෙන බාහිර කෝණය.
කාට සමාන වෙන්නේ? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. පුතා මේ බාහිර කෝණේ ඇර අභ්‍යන්තර තියෙන කෝණ තුනක් නේ. ඔය කෝණ තුනෙන් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකක්ද? ඔබ හිතන්නේ. ඔබ හිතන්නේ. තප්පර දෙකක් දෙනවා. A හා B ද? A හා C ද? B හා C ද? A හා B කියන ළමයි විරිත්තන්නේ. B හා C කියන ළමයි hinaවේ. A හා C කියන ළමයි අඬන්නේ. කවුරුත් විරිත්තන්නවත් hina වෙන්නවත් අඬන්න ඕනේ. බාහිර කෝණයට දාලා අභ්‍යන්තර සම්මුඛ දෙන්න කවුද? බාහිර කෝණේ ළඟ තියෙන අභ්‍යන්තර කෝණේ ඇරයි ඉදිරි දෙන්නේ. ඒ කියන්නේ A හා B කියලා තීරණය කරමු පුතාලා තුවලා හරි. එහෙනම් පුතා මේ ප්‍රමේය කියන්නේ මෙන්න මේ බාහිර කෝණය මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ දෙන්නගේ එකතුවට සමානයි. ඔන්න ප්‍රමේය. මම කියන්නම් ප්‍රමේය වචනේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. කොල්ල කෑල්ලක්වත් නැතුව පොතක්වත් නැතුව ඔබට මම ජ්‍යාමිතිය උගන්වනවා. මොකද කොල කෑල්ල පේන්න තිබ්බොත් මට මේක උගන්වන්න බෑ. පොතක් පෙරළුවොත් බෑ. මොකවත් තියෙන්න බෑ. බස් ටිකට් එකක තරම්වත් නෝට් එකක් තිබ්බොත් උගන්වන්න බෑ. බාධායි. ඒකට ඇඟෙන් එන එකට බාධයක්. දැන් මොකවත් නැතුව මේ මාක පෙන්නේ විතරයි ළඟ තියෙන්නේ. හරි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. හරි. මේක දැන් පුතා මම සාධනය කරන බලගන්න. ඔන්න රූප සටහන. දැන් දත්තේ. මොකක්ද අපි මේකේ දන්නේ? ABC ත්‍රිකෝණයේ BC පාදය D තෙක් දික් කර ඇත. ඔන්න පුතා දත්තේ. ABC ත්‍රිකෝණයේ BC පාදය D තෙක් දික් කර ඇත. ABC ත්‍රිකෝණයේ BC පාදය D තෙක් දික් කර ඇත. හැබැයි අපි D තෙක් නෙමෙයි දික් කරලා ID දැම්මේ. නමුත් එහෙම කෙරුවට මෙහෙමයි ලියන්නේ. නේද? අපි D තෙක්ද දික් කරේ දික් කරලාද D දැම්මේ. දික් කරලා D දැම්මේ. බැ ලියන්නේ D තෙක් දික් කියලා. ඒ ලිඛිත භාෂාවට ගත්තී එහෙම තමයි ලියන්නේ. සාකයු බාහිර කෝණය කවුද? ACD සමානයි බාහිර කෝණය ACD. අභ්‍යන්තර සම්මුඛ දෙන්න කවුද? ABC මෙයා B කියන කෝණය ABC ධන මෙයා BAC. ABC කෝණය ධන BAC කෝණය භාව. ඔන්න පුතා සාකයු. මතකද හතරවෙනි පියවර නිර්මාණය. පුතා නිර්මාණය මම කියවනේ පොල් කඩන්න බෑ නම් හිටගෙන නිර්මාණය. මේක පුතා හිටගෙන පොල් කඩන්න බැරි පොල් ගහ. ඒ කියන්නේ මේක නිර්මාණයක් ඕනේ. මොකද්ද නිර්මාණය? මේකට මම කරන්නේ අනුරූප කෝණ ඒකාන්තර කෝණ හදා ගන්න ඕන. බාහිර කෝණෙත් දෙකට බෙදෙන්න ඕන. එහෙනම් නිර්මාණයක් අපිට කරෑකි මේ BA ට සමාන්තරව C හරහා අපි රේඛාවක් කරනවා. E කියලා දාන්න. සමාන්තරව පුතා. BA ට සමාන්තරව CE ඇඳීම මොකද නිර්මාණය? BA ට සමාන්තරව CE ඇඳීම. ඔන්න නිර්මාණය. දැන් මේක ඔප්පු කර හැකි. මම ඔප්පු කරනවා සාධනය කරන්න ඉඩමදි නිසා මම කරනවා. පුතා සාධනය කරද්දී අපි මං කිව්වා ගොඩාක් ත්‍රිකෝණ අංග සම ඕන වෙනවා. නමුත් මේකට ඕන වෙන්නේ නැහැ. දැන් මේකටම ඕන වෙන්නේ නැහැ. ගොඩක් ඕන වුණාට ටිකක් ඕන වෙන්නේ නේද? හරි එහෙනම් මේක සාධනය කරද්දී මම අනුගමනය කරන තර්කාන්විත ක්‍රමය බලගන්න. පුතා මේ බාහිර කෝණය දැන් දෙකට කැඩිලා තියෙනවා. එහෙනම් මම ඉස්සල්ලාම කියනවා මෙන්න මේ දෙන්නා සමාන. උතන බලන්න ඔය මම තිත් දාලා තියෙන දෙන්නයි කදිර දාලා තියෙන දෙන්නයි. පුතා තිත් දාලා තියෙන දෙන්නා F අකුර හැදෙනවා නේද උඩු බැලිය අතට. කතර දාලා තියෙන දෙන්නගෙන් Z අකුර හැදෙනවා. F අකුරේ හැඩයට තියෙන කෝණ අනුරූප කෝණ. අනුරූප සිංහරි අනුරූප කෝණ. එහෙනම් මම ඉස්සලම ලියනවා රේඛා දෙක සමාන්තර නිසා පුතා ඒව සමානයි. මොකද්ද මේ කෝණේ? ECD සමානයි ABC.
ඔන්න පළවෙනි තර්කය. හේතුව අනුරූප කෝණ. අනුරූප කෝණ. හේතුව අපි ලියන්න ඕන පුතා. ඇයි ඒ අනුරූප කෝණ? රේඛා දෙක සමාන්තර නම් පුතා අනුරූප කෝණ සමානයි වාදයක් නැහැ. ඒක දන්නේ නැත්නම් අද දැනගන්න. හරි. ඊට පස්සේ කතර දාලා තියෙන දෙන්න ACE. ACE කියන කෝණය සමාන වෙනවා කාටද? BAC ට. ඒකට හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. ඉස්සෙල්ලා. ඒකාන්තර කෝණ. දැන් මොකද කරන්නේ පුතා? ප්‍රත්‍යක්ෂ මතකයි නේද ඔබට? අන්න ඒ ප්‍රත්‍යක්ෂයට අනුව මෙයා දෙක කියලා නම් කරනවා, සමීකරණ වලට නම් දෙනවා 1 2 කියලා. අපි පුතා 1 2 එකතු කරනවා, වෙන මොකුත් කරන්නේ නැහැ. මොකද මම පැතරෙන්නේ ECD ධන ACE. මොකද මම පැත්තකින් දෙන්න මෙන්න මේ දෙන්න. ECD ධන AC එක ලියනවා. ECD ධන AC. දකුණු පැත්ත දෙන කවුද? ABC ධන BAC. ඔන්න පුතා ප්‍රත්‍යක්ෂ වලට අනුව එකම රාශියට සමාන රාශීන් දෙකකට එකම රාශිය එකතු කළ විට ලැබෙන රාශීන් සමානයි. මේ දෙක සමාන රාශීන් දෙකක් එකම රාශිය නෙමෙයි මේ ACE BAC. රාශීන් දෙකක් නමුත් ඒ දෙන සමාන කියන නිසා එකම රාශියට ගන්න පුළුවන්. හරි පුතා මේ දෙක එකතු වෙලා දෙන කෝණ නම් මොකක්ද? ECD කියන්නේ මේ තිත. AC කියන්නේ කතිරේ. මේ දෙක එකතු වෙලා මෙන්න බඩු වෙනවා කෝණය කවුද? ACD. එහෙනම් මේ දෙන්නා වෙනුවට අපිට ලියගේ බාහිර කෝණය කෙලින් වෙනවා ACD. අර පැත්තේ මේ දෙන්න ලියන්න. ABC ධන මුකුත් වෙනස් කරන්නේ BAC වේ. ඔන්න පුතා ප්‍රමේය සාධනය. පරුණේ දෙතන තියෙන්නේ ප්‍රත්‍යක්ෂ භාගය. අනුරූප ඒකාන්තර කෝණ දැනුම තියෙන්න ඕන. ත්‍රිකෝණාංග සමයක් තිබෙන්නේ නැහැ. ඔන්න පුතා ත්‍රිකෝණයක පාදයක් දික් කරම ඇතන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකකට සමාන වේ කියන ප්‍රමේය ඔබට ඉතාම ක්‍රමවත් සාධනය කරලා තියෙනවා නිරවුල්ව. අපි අද ප්‍රමේය 4ක් කරනවා කියව දැන් මම යනවා 4 වෙනි ප්‍රමේයට ත්‍රිකෝණ සම්බන්ධ අපි අංක වලින් කියනවා නම් 31කට යන ගමනේ 4 වෙනි ප්‍රමේය. වෙනම පොතක් අරගෙන මේවා පිළිවෙලට සටහන් කරගන්න මේ YouTube එක බලලා කීප සැරයක්. පුතා 4 වෙනි එක නම් ජනප්‍රියම ප්‍රමේයයක්. මේක ඇත්තටම 8 වසරේ අපි ඉගෙන ගත්තේ ප්‍රමේයයක් කියලා නෙමෙයි නිකන් සාමාන්‍ය පාඩමක සම්බන්ධතාවයක්. මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව පුතා අංශක 180යි. ඔක තමයි ප්‍රමේය 4. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180 වේ. සමහර අවස්ථාවල කියන ඍජු කෝණ දෙකක ඍජු කෝණයක් කියන 90යි 90 දෙකක් 180 ඒත් 180 තමයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180කි. ඒක තමයි පුතා ප්‍රමේය. නැවතත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180. එහෙනම් මම ප්‍රමේය සාධනය කරනවා රූප සටහන ඕනෙන්ද දත්තය. ඊටාම කොටයි දත්තය ABC ත්‍රිකෝණයේ ඔච්චරයි වෙන දන්නේ නැහැ. වෙන දන්නේ නැහැ. ඔච්චරයි දන්නේ. සාකයු සාධනය කළ යුතු කෙටි කරලා. මොකද්ද පුතා අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද 180 බව. මම මෙතනින් පටන් ගන්නවා. CAB ධන ඊට මෙයා ABC එක මතට මම ලියන්නේ. ධන මෙයා BCA සමානයි අගෙන් කීයද අංශක 180. ඔන්න පුතා සාධනය කළ යුතු. CAB ධන ABC ධන BCA සමාන 180 බව. CABA ABCB BCAC තුන් දෙනා 180 බව. නිර්මාණය. මේකත් පුතා හිටගෙන පොල් කඩන්න බැරි ගානක් එනං මද්දක් කෙක්කක් ඉනි මගක් කැමති නම් පොල් ගාරි කපලා පොල් කඩන්න වෙනවා. සාධනය කරන්න පුතා අපි නිර්මාණයක් කරන්න වෙනවා. මොකද්ද නිර්මාණය? මම පුතා මෙන්න මේ BC පාදය දික් කරන්නන් D-tech. ඔන්න නිර්මාණය BC පාදය D-tech දික් කිරීම. හැබැයි දික් කරලා D දැම්මේ අපි ලියන්නේ D දාලා දික් කරා. D-tech. හරි. BC පාදය D-tech දික් කිරීම.
පැහැදිලි නේද? දත්ත ABC ත්‍රිකෝණයක සාධනය කළ යුතු CAB ධන ABC ධන BCA සමානංශක 180 භාව නිර්මාණය BC පාදයේ D තෙක් දික් කිරීම. දැන් පුතා මම සාධනය කරනවා කියන තුන් දෙනාගේ එකතුව 180 කියලා දැන් ඔන්න ඔප්පු කරනවා බලන්න. ඔන්න බලන්න. සාධනය පුතා මේකටත් ත්‍රිකෝණාංග සාමය ඕන වෙන්නේ නැහැ. හැබැයි මේ දැන් අපි ඉගෙන ගත්ත ප්‍රමේයයක් මේකට භාවිතා කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න පුතා ඉගෙනගත්තු දෙයක් ඉගෙන ගන්න තියෙන දෙයකට භාවිතා කරන්න පුළුවන්. ප්‍රමේය 30ක ඉගෙන යන ගමනේ 15 වෙනි ප්‍රමේය 25ට භාවිතා කරන්න පුළුවන්. 12 වෙනි ප්‍රමේය 18ට ඕනනම් ගන්න පුළුවන්. හැබැයි 25 වෙනි ප්‍රමේය 15ට ගන්න බෑ. මොකද ඉගෙන ගන්න නෑනේ 25. 15 කරද්දී. හැබැයි 31 ඉගෙන ගත්තට පස්සේ පුතා ඕන එකක් ඕන එකකට ගන්න පුළුවන්. ඕනම මගුලකට ගත හැකියි. 8 වෙනි ප්‍රමේය සාධනය කරන්න කැමති නම් 30 වෙනි එක හරි ගන්න පුළුවන් ඉගෙන ගත්තට පස්සේ. මතක තියාගන්න යම් කිසි ප්‍රමේයක් නැත්නම් යම් කිසි න්‍යායක් නියමයක් ඔප්පු කරන්න පුතා ක්‍රම එකයි නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය පෙළ මාර්ග ස්කීම් එක අරන් බලන්න. සාධනයේදී ක්‍රමයක් දාලා හෝ තව ක්‍රමයක්. අයි හෝ තව ක්‍රමයක්. දාලා හෝ වෙනත් ක්‍රමයක්. උත්තරපද පරීක්ෂක දැනගන්න ඕන එයා දැනුම තියෙනවා මේ ක්‍රමයක් හරිද කියලා. එක ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. දැන් මම මේ ඉන්නේ කුලියා පිටියේ. ඒ කුලියා පිටියේ ඉඳලා කුරුණෑගලට යන්න පාරවල් කොච්චර තියෙනවද? නාරම්මල හරහා කුලියා පිටිය. නැත්නම් හෙට්ටි පොළ ගිහිල්ලා කෙලිම වාරිය පොළ හලා කොහෙද? කුරුණෑගල. නාරම්මල හරහා කුරුණෑගල එක ක්‍රමයක්. නැත්නම් හෙට්ටි පොළ ගිහිල්ලා වාරිය පොළ හලා කුරුණෑගල. නැත්නම් කෙලින්ම යනවා හලාවත. හලාවත ගිහිල්ලා ආය හලාවත නේද? කෙලිම කුරුණෑගල. මොඩ පාරවල් නමුත් කරන්නේ දැන් නැත්නම් කොළඹ ගිහිල්ලා කොළඹ ඉඳලා කෙලින්ම යනවා කුරුණෑගල. හරි. ඉතින් එකක් නෙමෙයි තියෙන්නේ පාරවල්. අන්න ඒ වාගේ අපි පුතා මේ ප්‍රමේය සාධනය කරන්න අපි යොදා ගන්නවා මීට පෙර ඉගෙන ගත්තු අර පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ කියන ප්‍රමේය. ඊට ඉස්සෙල්ලා මේකේ සාධනය. දැන් අපි අර ටික ඔක්කොම ලියව සාධනය. දැන් ඉස්සෙල්ලාම පුතා අපි ලියනවා බාහිර කෝණය ACD. මෙන්න මේ ACD කියන කෝණ බාහිර කෝණය සමාන වෙනවා කාටද? CAB ධන BAC. මොකද්ද? ACD කියන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට. මේකට පුතා හේතුවට ලියන්න වෙනවා අර ප්‍රමේය. මොකද්ද ප්‍රමේය? මුළු වචන සෙට් එකම ලියනවනම් මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික්කීමේ සැදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. විශාල වැඩි නේද? විශාල වැඩි. එහෙනම් අපි කෙටියෙන් ලියනවා බාහිර කෝණය බාකෝ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව. බාකෝ සමානයි අසකෝයි. හින්දි වගේ බාකෝ සමානයි අසකෝයි. බාකෝ සමානයි අසකෝයි. අසකෝයි බාකෝ සමානයි අසකෝයි. අසකෝයි මොකක්ද යකෝයි? අසකෝයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව. දැන් පුතා මේ ප්‍රකාශය මම දෙපැත්තටම එකතු කරනවා ඉතිරියක් කියලා. මෙයා ඉන්නවා මෙයා තව නැහැ. එහෙනම් එයා එකතු කරනවා දෙපැත්තටම. ප්‍රත්‍යක්ෂ ලියනවා දෙපස්සටම. පුතා දෙපස්ස කියන්නේ පස්සවල් දෙක නෙමෙයි ඒ පැත්තවල් දෙක. දෙපස්ස. පස්සවල් දෙක නෙමෙයි පැත්තවල් දෙක. දෙපස්සටම කවුද? BCA කෝණය එකතු කිරීමෙන්. දැන් එකතු කරනවා ACD ධන BCA සමානයි දකුණු පැත්තට මේ දෙන්න ලියනවා ඉස්සෙල්ලා CAB ධන ABC ධන කවුද? BCA. ඔන්න පුතා ප්‍රත්‍යක්ෂයට අනුව දෙපැත්තට මේකම රාශිය එකතු කරා. දැන් මෙතන කිසි අවුලක් නෑ. කෝණ තුන සෙට් වුණා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන සෙට් වුණා. A කෝණේ B කෝණේ C කෝණේ සෙට් වුණා. මේ බලන්න ABC. පුතා මේක හොඳට බලන්න මේ දෙන්න. ACD කියන්නේ මෙයා. BCA කියන්නේ මෙයා. මේ දෙන්නගේ එකතුව කීයද? සරල රේඛාවක බද්ධ කෝණ. කෙටියෙන් කියනවා සරේ බකෝ. මොකද්ද යකෝ? සරේ බකෝ.
සරල රේඛාවක බද්ධ කෝණය නම් පුතා පිළිගනවා මේ දෙන්නා 180යි කියලා. හරි. නමුත් ඒ වගේ වචන භාවිත කරන්න පුළුවන්. නමුත් ACD ධන BCA සමානයි අංශක 180 වේ. ACD ධන BCA 180 වේ හේතුව පුතා සරල රේඛාවක බද්ධ කෝණ. සරේ බකු එම නිසා කෙලින්ම උත්තරය දෙනවා මේ තුන් දෙනා. CAB ධන ABC ධන BCA සමානයි මේ දෙන්න වෙනුවට පුතා පිළිගනවා අංශක 180. අංශක 180 ඔන්නෝමයි සාධනය කරන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180. ඕනේ වෙන්නේ මොකද්ද පුතා ඒකට දැනුම? හරි ඉගෙනගත්තු තුන්වෙනි ප්‍රමේය පාදයක් දික් කිරීම සඳහා බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව සමාන වේ. කෙටියෙන් බාකෝ සමානයි අසකෝයි. කෙටියෙන් මතක තියාගන්න විභාගෙට දීර්ඝව ලියන්න. අපි අද ලිව්වට. හරි. සරල රේඛාවක බද්ධ කෝණ කියන එක ඕන වෙනවා පුතා. සරේ බකෝ සරල රේඛාවක බද්ධ කෝණ. ඒක නේ 180. හරි ඔන්න මම ඔබට ප්‍රමේය හතරම සර්ව සම්පූර්ණ සාධනයත් එක්ක ඉගෙනුවා. පුතා දැන් මේ ප්‍රමේය හතර යොදලා මම ගණන් කීපයක් ඔබට කියලා දෙන්නම් බලාගන්න. පසුගිය සාමාන්‍ය පෙළවල් වලට ඇවිල්ලා තියෙන එක එක ගණන් මම නිර්මාණය කරලා දාන්නම්. මට හිතලා දාන්න පුළුවන්. හරි. ඔන්න පුතා ත්‍රිකෝණයක් තියෙනවා. දැන් ඔබට දෙනවා මම විනාඩියක් ඈ උත්තරේට ගන්න. ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා. උත්තර බලන්න. මම සමහරට මේ හතරම එකට දාලා ගණන් දෙන්න පුළුවන්. දැන් අධිකරණගත ප්‍රමේය හතර මොකද්ද නැවතත්? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාද වලට සම්මුඛ කෝණ දෙක සමාන වේ. ඒකේ විලෝමය ප්‍රමේය දෙක ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වේ. ප්‍රමේය 3 ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සැදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. ප්‍රමේය 4 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180. හරි. ඔන්න මම ගානක් දෙනවා. මේ කෝණයේ අංශක 65යි. ඉරට්ටගයක් දෙන්නනේ 80යි. මේ පාද දෙන්න පුතා සමානයි. මෙයා x යගේ සොයන්න. මම හිතනවා මේක දක්ෂලා මේක බලන්න යට ගේමක් නැති වෙයි. නමුත් මගේ ටාගට් එකේ තියෙන දක්ෂයාටම නෙමෙයිනේ පුතා. මුකුත් බැරි එක මේවා අවසානයේ දක්ෂ වෙනවා නම් තමයි අපේ ටාගට් එක සාර්ථක. කොහොමද x යගේ සොයන්නේ? මතක් වෙන්න ඕන පළවෙනි ප්‍රමේය පාද දෙකක් සමාන නම් මූල ලයින් කෝණ දෙක සමාන. එහෙනම් පුතා මේ පාදෙට මූල ලයින් x මේ පාදෙට මූල ලයින් මෙයක් x වෙන්න ඕන එක දීලා නේද? දැන් ඉගෙනගත්තු හතරවෙනි ප්‍රමේය මොකක්ද? තුන් දෙනාගේ එකතුව 180. එහෙනම් ලියනවා x ධන 80 සමානයි 180යි. මේක ඔබට හදන්න පුළුවන්. ඕන ළමයෙකුට. 80 එහා පැත්තට අරන් ගියා xs එකතු කරා 2x. 80 එහා පැත්තට අරන් ගිහලා 180 වෙන 80ක් අඩු වෙනවා එතකොට. 100ක් කියනවා 2x. එතනම ඉරක් ගාලා බෙදනවා දෙකෙන්. දෙකට දෙක කපනවා x සමාන 100 දෙකට බෙදාම අංශක 50. ඔන්න පුතා අධිගෙන ගත්ත ප්‍රමේයන් යොදලා එන විභාගයට ගණන්. සරල වෙන්න පුළුවන්. සරල වෙන්න පුළුවන් නමුත් මේ දැනුම නැතුව නම් මේ ගණන් හදන්න බෑ. හරි. ඉතින් ඒ හින්දා ප්‍රමේය ටික හොඳට ජීර්ණය කරගන්න ගණන් පුතා නිකම් උත්තර ගලාගෙන මම මගේ ළමයි වයකට මේ වයකට ඊපස්සේ 500ක් කරා පුතා සති දෙකකට. අය O level paper වල එන ගණන් අය හදන්න දෙයක් නැ දැකපු ගමන් උත්තරේ කියයි. 500ක් නෙසෙල්ලන්නේ. හරි. තව ගානක් දානවා බලාගන්න. හරි. දැන් මම රූප සටහනක් අඳිනවා මෙන්න මේ. හරි. මම මෙයා මේ පාද දෙන්න සමානයි කියලා පුතා දාන්න. හරි. දාලා මේ කෝණයට දෙනවා අංශක 40යි කියලා අගයක්. අහන්නේ මෙයා x යගේ සොයන. කොහොමද හදන්නේ? අපන්න තීරණය කරන්න.
පුතා මේ පාද දෙන්නට මුල් වෙන්නේ කොන දෙන කවුද? මෙයාට මුල් වෙන්නේ මෙයා. මෙයාට මුල් වෙන්නේ මෙයා. එතකොට ඔබ දන්නවා 3 දෙනා 180. ඉතිරි දෙන්න සමානයි. පාද දෙන්න සමානින්ද අද ඉගෙන ගත්ත ප්‍රමේයට අනුව. ඒතර 180 වෙන 40ක් ගියාම කීයද? 140යි ඉතිරි දෙන්නම. ඒතර ඒ දෙන්නගේ එක්කෙනෙක් පුතා 140 බෙදන්න ඕන දෙකට. එතකොට 70ක් කියලා එනවා අංශ. එතකොට මෙයා 70යි. මෙයාත් එහෙනම් 70යි. එහෙනම් මෙයා හොයන්නේ කොහොමද? මෙයා දැන් හොයන ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ දැන් මෙයා 70 නිසා සරේ බකෝ සරේගාවක බද්ද කොටනේ 180 නේ 70ක් අඩු කරාම එයා එනවා. 110යි. මං කියවා පුර්ණාංගල යන තැන එකපාරයි නෙමෙයි. තව අර ඉගෙන ගත්ත හතරවෙනි ප්‍රමේය තුන්වෙනි ප්‍රමේයට අනුව බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට. මෙයා 40යි මෙයා 70යි. එහෙනම් x සමාන වෙනවා 40 ධන 70ට. ඒත් 110යි. කොහෙන් ගියත් යන්න ඕනේ කුන්නේ. 110යි ඇවිල්ලා තියෙනවා. ඔන්න පුතා ගානක් දැන්. මෙතන තව ගානක් ඔබට පැහැදිලි කරන්න. මම මෙයාට සරලම ගානට වඩා ටිකක් එහා ගිය කොටසක්. හරි දැන් ත්‍රිකෝණයක් ඔන්න තියෙනවා. මේ ත්‍රිකෝණේ ABC කියලා නම් පුතා A කෝණයයි B කෝණයයි C කෝණයයි අතර අනුපාතය තනි අගුරකින් මම දැම්ම දීලා තියෙනවා 2ට 3ට 4 කියලා. ඔය පල්ලා කෝණ තුන කියනවා. ABC කෝණ තුන අතර අනුපාතය 2ට 3ට 4 වේ. A කෝණේ B කෝණේ C කෝණේ සොය. කොහොමද දැන්? කොහොමද දැන්? පුතා අපි දාගමු මෙයාට 2යි x කියලා. sorry A නේද? මෙයා 2යි x වෙනවා. එහෙනම් මෙයා B 3යි x වෙනවා. C 4යි x. හරි? එහෙනම් 2යි x තන 3යි x තන 4යි x සමානයි. 3 දෙනා 180යි 9යි x 180යි 9න් බෙදාම් පුතා x සමානක් වෙනවා 20ක්. එහෙනම් මෙයා 20 වරක් 2 40යි. මෙයා 20 වරක් 3 60යි. මෙයා 20 වරක් 4 80යි. මොනවාද උත්තර? 40යි 60යි 80. ඔන්න ඔහොම පුතා අපිට මේ ප්‍රමේයන් යොදලා ගණන් හදන්න පුළුවන් ඕන ප්‍රමාණය. එහෙනම් පුතා මම අදට නවත්තනවා. දැන් ඉදිරි පාඩම් මාලාවට එනවා ඊළඟ ප්‍රමේය 6ම සමාන්තර සම්බන්ධ ප්‍රමේය 6ක් තියෙනවා. 6ම එකට මුහු කරලා ඔබට කරනවා. මේවා නැවත නැවත බලලා ඔබ ජ්‍යාමිතිය කියන විෂය කොටස ලස්සනට ඉගෙන ගන්න. හරි? මේකේ පුතා අමාරු නෑ. මේක අමාරු නෑ. මේක කවුරුනේ අමාරු කියනවා නම් මම ඒක පිළිගන්නේ නෑ. ඒක රසවත්ව කරන්න පුළුවන්. හරි? ඉතින් ඔයාලා මං හිතනවා ජ්‍යාමිතියෙන් හොඳ පොරක් වෙයි කියලා මේ පාඩම් මාලාව හරියට අවබෝධ කරගත්තා. හරි? ඔයාලට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තිනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හරි? ප්‍රයෝජන ගත්තොත් පුතා ඔබට විභාගෙට එන ජ්‍යාමිතිය ගණන් ටික සරලව කොට දාගන්න පුළුවන්. අපේ ළමයි හිටියා දෙක පේපර් එකට එන B කොටසේ ගණන් 6න් දෙකක් ජ්‍යාමිතියනේ එකක් අනිවාර්යෙන් අරිනවනේ. ඒතර අනික කරන්න. ඒ ළමයා දෙකම කරා. කොහොමද ඒ ජ්‍යාමිතිය ගණන් දෙකම කරා? කරලා නිකන් සාමාන්‍ය ගණන කැරියා. ඒ හේතුව පුතා ජ්‍යාමිතියට ලකුණු කැපෙන්නේ නැහැ හරියට හැදුවොත් 10න් 10. මොකද කෙලින්ම උත්තරයක් නෑනේ 325යි 473යි ඈ රුපියල් 1500 එහෙම උත්තර නේ. කෙලින්ම තර්ක වලින් ඔප්පු කරන්න තියෙන්නේ. ඔප්පු කරපු ගමන් සම්පූර්ණ ලකුණු ලැබෙනවා. අපි හැම වෙලේම පුතා ඔප්පු කරන්න ඕන අපි බලන කෙනාට. උත්තර පත්‍ර පරීක්ෂකකට අපි දක්ෂයි කියන. ඒතර හැම පිළිතුරකම වරංගද ලියනවාද මම දක්ෂයි මම දක්ෂයි මම දක්ෂයි. දක්ෂයි කියන එක පෙන්වන්නේ පුතා ලියලා දෙන උත්තර වලින්. මොකද උත්තර පත්‍ර පරීක්ෂක ඔබේ පාසල දන්නෙත් නැහැ, ඔබේ නම දන්නෙත් නැහැ, ඔබ ගැහණුත් දන්නෙත් නැහැ, පිරිමිත් දන්නෙත් නැහැ, කොහෙද දන්නෙත් නැහැ. එක දෙයයි දන්නේ විභාග අංකයක් විතරයි. ඒක එයා දන්නේ. එතකොට ඔබ දක්ෂද කියලා පිළිගන්න නම් නැත්නම් එයාට ඒත්තු ගන්නන්න නම් ඔබ ලියලා දෙන පිළිතුරු වලින්ම තමයි ඒක පේන්නේ. පිළිතුරු වලින් ඔබව පේන්න ඕන. ලියලා දෙන උත්තර වලින්. ඉතින් දක්ෂයෙක් මොනනම් දක්ෂයෙක්. ඒතර පුතා බලන කෙනා දක්ෂයෙක් කියලා හිතාගෙන තමයි පිළිතුරු බලන්නේ. ඒතර ඔබට චූටි චූටි අඩුපාඩු තිබ්බත් ඒවා නොසලකා හැරෙනවා. හැබැයි ඔබ ලියලා දෙන පිළිතුරු වලින් ගොඩාක් පෙන්නනවා
ගොඩක් ළමයි ලියලා දෙන පිළිතුරු වලින් පෙන්නන්නේ උත්තර පද පරිච්ඡේදය මොකද්ද? අමු මහ මැටේ කියලා. හරි. ඒ නිසා මේවා පිළිවෙලකට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. පිළිතුරු ලියද්දී අපි හරියම පිළිතුරු විශේෂ ඒකනේ කියන්නේ අර පේපර් එකක් පටන් ගද්දි පුතා ලේසින් ප්‍රශ්නෙන් පටන් ගන්න කියන්නේ. පළවෙනි ප්‍රශ්නයෙන්ම පටන් ගන්න කියලා නේ කියන්නේ. Tamanට ලේසි ප්‍රශ්නකින් පටන් ගන්න. ලේසි ප්‍රශ්නෙන් පටන් ගන්න. මොකද ඒකට ලකුණු 10න් 10 මාන ඊළඟට ලේසිකි. කරලා තියෙන ප්‍රශ්න 10 මුල් දෙක තුනට 10න් 10 දී අර බල්ලේ කෙනා තීරණය කරනවා අඩේ මේක නම් දක්ෂයි. මම මේ බලන්නේ දක්ෂයෙකුගේ පේපර් එක. හැබැයි අපි පළවෙනි ප්‍රශ්නේ කාලා කාලා කපලා කොටලා හාලා ලින් හාරලා පතල් හාරලා අපි පෙන්නනවා අමු මැටි. ඒ නිසා පිළිතුරු ලියද්ද 1 2 3 4 කියලා නීතියක් නැහැ. Tamanට ලේසි මේක 12 වෙනි එක නම් ඉස්සෙල්ලා 12 ලියන්න. හරි. ඒ සවලට විභාගෙට අත්ලක්වන්නට මා ඉදිරියට ජ්‍යාමිතික පාඩම් මාලාවකින් ඔබ සමග හමු වී බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා මම අනුර රූපසිංහ. හැමෝටම සුබ අනාගතයක්.